සාදු 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 බුදු සමිඳුගේ නෙතින් ගලා කරුණා දහර ඇවිල ගිය සිත් සතන් නිවිසැනසී ගියා එකම බණ පදයෙනුත් ගලා නැන රැස් දහර අඳුරු ජීවිත පුරා එළිය විහිදී ගියා දුගී පැල්පතේ හෝ බමුණු සිටු කුලේ හෝ දුකින් මුදවා ගන්ට බොහෝ දුර වඩිනවා මහවැස්සේ තෙමෙනවා හිරු රැසින් දැවෙනවා කුසගිනිද දැනෙනවා බුදු සමිඳු වඩිනවා මිහිරි බණ දෙසන විට අමාගඟ ගලනවා කන්යොමා අසන විට සිත සෝක නිවෙනවා ගුණ නුවණ වැඩෙන විට සසර දුක ගෙවෙනවා බුදු ගුණය සිතන විට නිවන් සුව දැනෙනවා සාදු 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 හොඳයි පින්වතුනි පින්වත් දරුවනි අද අපි මේ ධර්ම දේශනා මාලාවේ ලෝතර බුදුරජාණන් වහන්සේ ගැන හඳුනාගමු ලෝතර මගේ බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් ඇසිස් මස්ලේ දන් දීලා අඹදරුවන් දන් දීලා ඒ වගේම තමයි අනන්තවත් දුක් කරදර ඒ සියල්ලටම මුහුණ දීලා මගේ බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය පිහිටවලා අපි ඔබ හැමදෙනාටම ඒ සම්බුද්ධ ශාසනයේ උතුම් කුසල් දහම් වඩාගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරගෙන මේ සංසාර ගමන අවබෝධ කරගෙන සසර දුක නිමා කරන අජරාමර නිවනින් සැනසීමට මේ උතුම් බුදු සසුන පිහිටෙව්වා. පින්වතුනි අපි මෙතනින් මේ ටික දැනගෙන මෙහෙම මේ වගේ කෙනෙක් කියලා දැනගෙන එතන නතර වුණොත් අපිට ලොකු අවාසියක් වෙනවා. අපේ ජීවිතේ අපි මීට වැඩි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. අද සමාජය ගත්තාම බුදුරජාණන් වහන්සේට හරියට සම්බුද්ධ පූජාවක්වත් මලක් පහනක් පූජා කරන කෙනෙක්වත් නැතුවම නොවේ. ඒ දේවල් යම් මට්ටමකින් හරි කරන පිරිසක් ඉන්නවා වගේම ගොඩාක් අය දැනුණත් ඒ ගැන දැනගත්තත් කාලයක් මිඩංගු කරන්න තරම් කාලයක් මිනිස්සුන්ට මේ සමාජයේ මේ ආර්ථික ගැටලු මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒ වගේම තමයි මාරාවේශ ඒ වගේම සසර කරගත්ත පින්පව් වලට අනුව මිනිස්සුන්ට බුදුදහමේ හරියට හැසිරෙන්න කාලයක් නැතුවද එහෙම නැත්තම් උවමනාවක් නැතිද එහෙම නැත්තම් පුරුද්දක් නැතිද කියන මේ ප්‍රශ්න ඔක්කොම අපේ හදවත් වලට නැගෙනවා. පින්වතුනි අපි සංසාරේ පිනක් කරගත්ත නිසා තමයි මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලැබුවේ. සංසාරෙත් අපි කළේ මේ මනුස්ස ජීවිතේ මේ කරන ටිකම තමයි. අපි ඉපදුණා ඉපදිලා අපි අධ්‍යාපනයේ
ඉගෙන ගත්තා. ඒ වගේම තමයි කසාද බැන්දා, ළමයි හැදුවා, ගෙවල් දොරවල් හැදුවා. දේපොළ ඉඩ කඩන් ආරක්ෂා කළා. අවසානයේ අපි ලෙඩ වෙලා මැරලා යනවා. මේ මනුස්ස වර්ගය ඇතුළු මේ සියලු සත්වයන්ටම උරුම වෙලා තියෙන්නේ ඕක තමයි. එතකොට මේ සංසාර ගමනේ මේ ඉපදෙමින් මැරෙමින් යන භයංකාර ගෝර කටුක සංසාරේ ඉමක් කොනක් නැති, ඉවරයක් නැති දුක්ඛම් කටළු රාශියක් පොදි බැඳගත් ජීවිත හැමදාම මේ මට්ටමින්ම යන්නේක දුකක් කියන එක අපගේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන පින්වතුනි, පින්වත් දරුවනි, මගේ බුදුරජාණන් වහන්සේ ජීවිතයේ පුදා ඊ타ම වීරියෙන් දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා වශයෙන් පෙරුම්දම් පුරාගෙන හතුරු කරදර, මාර කරදර මේ සියල්ලකටම මූණ දෙමින් උපේක්ෂා සහගතව ගමන් ආරම්භ කළා. එදා දීපංකර බෝධි මූලයේදී රහත් වෙන්න පින තිබ්බේ උත්තමයා මඩගොඩේ දිගා වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට වඩින්න අර මඩ ගොහරුවේ දිගා වෙලා තමන්ගේ ශරීරයේ මතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරෝණට වඩින්නට සැලැස්සුවා. ඒ තරම් කරුණාබර හිතක්, ඒ තරම් අතහැරීමක් බුදු සිතකට, බෝසත් සිතකට ඇරෙන්න එදා ඒ අවස්ථාවේ විවරණ අරගෙන මාසුපෝතක ජාතකයට අනුව විවරණ අරගෙන මගේ බුදුරජාණන් වහන්සේ 512027 නමක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන මේ ලෝකේ පුරාවටම සැරිසරුවා. ඒ සැරිසරලා අනන්ත දුක් විඳේ තම තමන්ගේ සැපක් උදෙසා නෙවෙයි. මේ ලෝකේ පණ ඇති සියලු සත්වයන්ම විඳින දුක අවබෝධ කරගෙන ඒ සියලු සකල සත්වයාම මේ දුකින් නිදහස් කරනවා කියන පරම අධිෂ්ඨානයනුයි. එදා බඩයි පිටකොන්දයි එකට වෙලා දුෂ්කර ක්‍රියා කරනකොට මගේ බුදුරජාණන් වහන්සේ ළඟ කවුරුත් හිටියේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේගේ කනට කෝටු කෑලි ඔබලා වද දෙනකොට දුෂ්කර ක්‍රියා කරන සමයේ කවුරුත් මගේ බුදුරජාණන් වහන්සේ ළඟ හිටියේ නැහැ. මෙවැනි කැපකිරීමක් කළේ පින්වතුනි, පින්වත් දරුවනි, ඔබත් මමත් මේ සසරේ විඳින දුක්ඛන්දරාව දැකලා. අපි මේ ජීවිතේ ඉපදිලා බඩගින්නක් එනකොට මොනවා හරි කාලා, තිබහක් එනකොට මොනවා හරි බීලා, නිදිමතක් එනකොට කොහේ හරි වැටලා නිදාගෙන, ඇඳුමක් පැළඳුමක් කොහොම හරි හොයාගෙන ඇඳගෙන මේ සැරිසරන ජීවිතේ දුක තේරෙන්නේ නැහැ. රාජභෝජන අනුභව කරන, රාජ ඇඳුම් ආභරණ පළඳින, සිතන පතන හැම දෙයක්ම ළඟා කරගන්න පුළුවන් ජීවිතවලට මේ සංසාර දුක තේරෙන්නේ නැහැ. මුලින් කිව්වා වගේ මොනවා හරි කාලා බීලා ජීවත් වෙන ජීවිත ඊළඟ දවස ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා වැඩ කරනවා මිසක් මෙහෙම උනේ ඇයි කියලා කවුරුත් හිතුවේ නැහැ. එවැනි සංසාර ගමනක පුංචි දෙයක් වෙනකොට, මොනවා හරි දුකක් එනකොට අනේ මට කලකිරලා තියෙන්නේ කියලා මිනිස්සු කටින් වචන වලින් කිව්වට දුර්ලභව ලැබිච්ච පින්වන්ත මනුස්ස ජීවිතය ගැන නෙවෙයි මගේ පින්වතුනි, පින්වත් දරුවනි කලකිරෙන්න ඕනේ. ඉපදී මෙරි යන මේ භයංකාර ගෝර කටුක සංසාරෙටයි. තමන්ගේ ඇහැ යොමු කරලා රූපයක් දිහා බලලා ඒ රූපෙත් එක්ක රාගයෙන් වෙලිලා, ඒ රූපෙත් එක්ක දේශයෙන් ගැටිලා, ඒ රූපෙත් එක්ක මෝහයෙන් මුලා වෙලා චේතනාව පහළ කරලා කරන හැම කර්මයකම, කරන හැම කර්මයකම, කරන හැම වැඩපිළිවෙලකම විපාකයක් තියෙනවා. ඒ විපාකෙ තමයි හොඳ කර්මයක් නම් හොඳ දෙයක්, නරක කර්මයක් නම් නරක විපාකයක් ළඟා කර දෙන එක. එතකොට අපි මේ චේතනාව පහළ කරලා කරන සෑම දෙයකම දෙපැත්තක් තියෙනවා. හොඳ හෝ නරක, පින් හෝ පව්, කුසල් හෝ අකුසල්.
ඉතින් මේ හැම දෙයක්ම කියලා දුන්නේ අපේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ නොවුනනම් අපිට මේ දේවල් අහන්න හම්බ වෙන්නේ නැහැ. අපිට මේ කිසිම දෙයක් ගැන තේරුම් ගන්න වෙලාවකුත් නැහැ. ඔබ දන්නවා දහම්සොළ ජාතකේ අපේ බෝසතාණන් වහන්සේ බුදු කෙනෙක් දේශනා කළ එක බණපදයක් අහන්නට රට රාජ්‍ය පවා දන් දුන්නා. අවසාන ජීවිතෙත් දන් දීලා තමයි බුදුබණ පදයක් අහන්නට මගේ බෝසතාණන් වහන්සේ අතීත පෙරුමන් පුරද්දී වෙහෙසුනේ. හැබැයි අද ඔබට ඒක වෙලා නැහැ. අද ඔබට ඕන තරම් බුදුබණ අහන්න තියෙනවා. ඕන තරම් සත්පුරුෂයන්න් වහන්සේලා ඕන තරම් විග්‍රහ කරලා දෙනවා මේ 84000 ධර්මස්කන්ධේ. මොකක් ගත්තත් බණ පොතක් බැලුවත්, රේඩියෝ එක බැලුවත්, ඇහුවත්, ටීවී එක බැලුවත්, පත්තරයක් ගත්තත්, කොතෙන්ට ගියත් අද හොඳට ධර්මය ඇහෙනවා. ඒ නිසාමද මන්ද මිනිස්සු මේ ධර්මයට පිරිහෙන්නේ. ඒ නිසාමද මන්ද කිව්වේ ධර්මය අහන නිසා පිරිහෙනවා නෙවෙයි. හොඳට ධර්මය ඇහෙන කාලෙක තේරුම් ගන්න පුළුවන් කාලෙක මිනිසුන්ට ඒ දේ කරගන්න නැතුව මාරාවේශ ලෝකේ අපිව අනිත් පැත්තට යොමු කරලා කියන එකයි මම කිව්වේ. ඒ නිසා අපි බුද්ධිමත් වෙලා ලෝතර බුදුරජාණන් වහන්සේ මේ දුක් විඳලා පිහිටවපු ශාසනේ අපි මුලින් ඉගෙන ගන්න ඕනි ගුරු ගෞරවේ සත්පුරුෂ සහ කල්යාණ මිත්‍රයන් වහන්සේට ගරු කරන්න. අද මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් දැක්කොත් පිළිමෙට පිටුපාර සෙල්ෆිය ගහන මේ තරුණ දුව පුතාලා හොඳින් හිතට ගන්න ඕනි කරන්නේ පාපයක් කියලා. ලෝතුරාමගේ බුදුරජාණන් වහන්සේ අපිට පහළ වුණේ සෙල්ෆි ගහන්නවත් ෆොටෝ ගහන්නවත් අපිට S2 සතුටු කරන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර දුක අවබෝධ කරගන්න. ඒ නිසා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේව දිවි හිමිකොට සරණ යන්න. බුදු කෙනෙක් සරණ ගියපු කෙනෙක් කවදාවත් අපායට වැටෙන්නේ නැහැ. යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. ලෝතුරා බුදු කෙනෙක් හරියට සරණ ගියොත් ඒ කෙනා කවදාවත් අපායකට වැටෙන්නේ නැහැ. නමුත් අද සමාජය බලනකොට මිනිසුන් හරියට තිසරණ සරණ ගිහිල්ලා නැහැ කියන එක අපි කාටත් තේරෙනවා. ලාභ ලෝභ අපේක්ෂාවෙන් දුවන ජනයා තණ්හාව ආසාව දේශය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව කද බැඳගත් ලෝකේ මිනිසුන් මොහේ දුවනවා. ඔය දුවන අතරේ හැම මිනිස්සෙකගේ මිනිසුන් දුවන මොහොතේ එක එක්කෙනා මෙරි මහ පොළොවට පස් වෙලා යනවා. රාගයෙන් බරිත වෙලා, ද්වේෂයෙන් වීරු වැටිලා, මෝහයෙන් වැළලීලා මේ ලෝක සත්වයා රැල්ලට දුවන ලෝකේ ඒ දුවන මිනිස්සුන්ට දුවන්න පටන් ගත්ත තැනට ආපහු එන්න විදියක් නැහැ. මග මෙරි වැටිලා මහ පොළොවට පස් වෙලා යනවා. ඕක තමයි ලෝක ස්වභාවය. එහෙමනම් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ වගේ දුක්ඛිත ජීවිතවලින් අත මිදලා මේ බුදු සසුනේ පිළිවෙත් පුරලා පිහිට පතාගෙන පිළිසරණ සොයාගෙන ඒ යහමඟ ගමන් කරලා මේ අයහපත් ලෝකයෙන් මිදෙන්න. පිටුතර ලෝකය කියලා කියන්නේ හැමදාම අසාධාරණේ අයුක්තිය, රාගය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, උඩඟුකම, පලි ගැනීම, එකට එක කිරීම මේ වගේ මුසපත් වෙච්ච පිරිච්ච ලෝකයක්. ඒතර මේ ලෝකෙන් අපි මේ සාධාරණේ හොයනවා නම් ඒක අපි කරගන්න ලොකු මෝඩකමක්. අසාධාරණ ලෝකෙ පින්වතුනි සාධාරණේ හොයන්න ඕනේ. අපි සාධාරණව ජීවත් වුණොත් අපි දිනනවා. රාගයෙන් බරිත වෙච්ච ලෝකේ, රාගයෙන් වීර වැටිච්ච ලෝකේ වීත රාගී අය හොයන්න බෑ. අපි වීත රාගී විය යුතුයි. අපේ හිත වීත රාගී කරගත යුතුයි. අපි වීත රාගී මාර්ගයේ ගමන් කළ යුතුයි. අපි වීත රාගී ධර්මයේ ප්‍රගුණ කළ යුතුයි. අපි වීත රාගී බුදු සසුනේ පිළිවෙත් පිළිය යුතුයි. එතකොටයි වීත රාගී පිරිස් බිහි වෙන්නේ. අපිට ලෝකෙ හදන්න බෑ. අපි හැදුනහම ලෝකෙ හැදෙනවා. අනේ නිසා පින්වතුනි අපි අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ
පුළුවන් තරම් වීර්ය කරන්නට ඕනේ. ඒ බුද්ධ ශාසනයේ තියෙන ඵලය නෙලා ගන්න. බඩගින්නට ගහක ගෙඩියක් කඩා ගන්නට ගිය මිනිස්සෙක් ගෙඩිය කඩා ගන්න නැතුව ගහ කපා ගන්න හැදුවොත් අවසානයේ වෙන්නේ බඩගින්නේ මැරෙන්න. අන්න ඒ වගේ අපි මේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරාගෙන ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම තමයි ඊටාම බුද්ධිමත් කාරණේ. ඉතින් මෙවැනි උතුම් දහමක් කියා දුන්නු මෙච්චර දුක්ඛිත සංසාර ගමනක් පෙන්නලා දුන්න ලොවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පින්වතුනි සෑම නිවසකම සෑම කෙනෙක්ම පුළුවන් හැම මොහොතකම ඊටාම ගෞරවයෙන් සම්බුද්ධ පූජාවක් පවත්වා ගන්න ඕනේ. ගොඩාක් අයගේ හිතට තියෙන ප්‍රශ්නයක් තමයි හාමුදුරුවනේ බුද්ධ පූජාව තියන්න පුළුවන් අපිට. නමුත් අපි ගමන් බිමන් යනකොට අපිට බුද්ධ පූජාව අතපසු වෙනවා. ඔය ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. පහන් ආලෝකයේ ගේ පැත්තටද පිළිමේ පැත්තටද තියන්න ඕනේ කියන ප්‍රශ්නේ. ඒ වගේ පුංචි නිකන් සුරංගනා ප්‍රශ්න වලට පැටලිලා කරගන්න තියෙන පිනක් කරගන්න නැතුව ඉන්නවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් හොඳට මතක තියාගන්න සම්බුද්ධ පූජාව බලාපොරොත්තු නෙවෙයි සම්මා සම්බුදු වුනේ. ඔය ඇත්තන්ගේ පහනක් මලක් බලාපොරොත්තු නෙවෙයි සම්මා සම්බුදු වුනේ. ඒක අපි ඒ උත්තමයට කරන පූජා උපහාරයක් විතරයි. ආමිස පූජාවක් විතරයි. මොකද මෙවැනි ලෝතුරු දහමක් හොයාගන්න විඳපු දුක්ඛන්දරාවට කරන උපහාරයක්. තමන්ගේ බිරිඳ, තමන්ගේ දරු සෙනෙහස, තමන්ගේ දේපොළ මේ සියල්ල අවුවට වියලා යන වතුර බින්දුවක් වගේ අතහැරි සම්මා සම්බුද්ධත්වයේ උදෙසා. මව් සෙනෙහස, පිය සෙනෙහස, දරු සෙනෙහස අතහැරි සම්මා සම්බුද්ධත්වයේ උදෙසා. මගේ භාග්‍යවතුන් වහන්සේ පෙරමන් පුරා තිබ්බ එකම ඉලක්කයයි. ඒ තමයි ලෝතුරා බුදු කෙනෙක් වෙන එක. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දින එකම ඉලක්කය තමයි ඉපදී මැරි යන මේ සත්වයා තිරිසන් ලෝකවල අනන්ත දුක් විඳ පුංචි පිනක් මතුවලා මනුලොවට ඇවිල්ලා මනුලොවදී නැවත පව් කරගෙන ආපහු තිරිසන් ලෝකෙට යන പ്രേත ලෝකෙ ඉපදිච්ච මිනිසයා සෙම් සොටු ලෙව කකා අසූචි අනුභව කර දුක් විඳින പ്രേතයා නිරයට වැටිලා ගිනි අඟුරු ගොඩේ ලෝදිය ගොඩේ යම පල්ලංගෙන් අනන්ත දුක් විඳින මේ සත්වයා අසුර ලෝකෙට වැටිලා අනන්ත දුක් විඳින මේ සත්වයා කැරකි යන කරත්තරෝදේ වගේ මේ ගමනේ කැරකෙනකොට ඒ විඳින අප්‍රමාණ දුක්ඛන්දරාවෙන් නිදහස් කිරීම උදෙසායි සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙම පහළ වුණු මගේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට කියලා දුන්නා මේ සංසාරයෙන් එතර වෙන වැඩපිළිවෙල. දාන සීල භාවනා. ඒතකොට මෙන්න මේ නිසා තමයි ලෝතුරා බුදු කෙනෙකුට අපි ඒ විදිහට සම්බුද්ධ පූජාවක් පවත්වනවා. විනා අපිට බුද්ධ පූජාවක් තියාගන්න බැරි වුණා කියලා කවමදාක්වත් බුදු කෙනෙක් අපිට කරදර කරන්නේ නැහැ කියන එක තරයේ මතක තියාගත යුතුයි. අපි මේ සම්බුද්ධ පූජාව පූජා කරගෙන පූජා උපහාරයක් වශයෙන් බුදු කෙනෙක්ගේ චරිතයට ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට කරන කළගුණ සැලකීම. අපි මේ කළගුණ සැලකීම කරන්නට ඕන පිළිවෙලකට සක්කච්ඡන් දානං දේති, කාලේන දානං දේති, චිත්තාලංකාර දානං දේති. අපි මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දාන ටික, පැන් එක, ගිලම්පස ටික මනාකොට පිළිවෙලකට සකස් කරලා අපි නිවෙස්වල ඕන තරම් අපි මිල මුදල් වියපැහැදම් කරනවා. මේ ජීවිතේ සැපේ උදෙසා ඕන තරම් අපි මිල මුදල් වියදම් කරනවා. නමුත් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවක් පූජා කරගන්නකොට පිළිවෙලක් නැති චූටි භාජන වලට පැන් ටිකක් පූජා කරනවා. දාන ටික පූජා කරනවා. අපිට නිවෙස්වල ලොකු විහාර මන්දිර හදාගන්න බැරි වුණාට එහෙම හදාගන්න ඕන නම් බොහොම වටිනවා. නමුත් අපිට එහෙම හදාගන්න බැයි නම්
අඩුම තරමේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගරු බුහුමන් සහිතව ගම්භීරත්වයෙන් වැඩ සිටින පුංචි බුදු කුටියක් හදාගෙන තමන්ගේ ජීවිතයට පිළිසරණක් හොයාගන්න වීරිය කරන්න. සම්බුද්ධ පූජාවක් මනාකොට පිළිවෙලකට සකස් කරලා පූජා කරගන්න. ගිලම්පස ටිකක් මනාකොට පිළිවෙලකට පූජා කරගන්න. පැන් කෝප්පයක් මනාකොට මනුස්ස වර්ගයා කියන්නේ මිනිස්සෙක් පානය කරන පැන් කෝප්පයක් වතුර කෝප්පයක් කොච්චරද කියන එක බලලා ඒ හා සමානව පිරිසිදු සිසිල් පැන් ටිකක් උණු පැන් ටිකක් පූජා කරගෙන තමන්ගේ ජීවිතේට මහා කුසල සම්පත්තීන් රැස් කර ගන්න පුළුවන්. ගෙදර ඉඳගෙන තමන්ගේ ගෙදර බුදු කුටිය. ඉතින් එහෙම මනාකොට පිළිවෙලකට සකස් කරගෙන පූජා කරගන්න සම්බුද්ධ පූජාවේ කුසල කර්මී අනේ මටත් මේ සංසාර දුකෙන් එතර වෙන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න. සියලු ලෝක සත්වයන්ට පින අනුමෝදන් කරන්න. එහෙම ගුතනින් පටන් ගන්න ඕනේ. කළගුණ සැලකීම. ලෝතර බුදු කෙනෙකුට මල් ටිකක් නෙලනකොට බුදු ගුණය සිහි කර කර නෙලලා මනාකොට පිරිසිදු වට්ටියක මල් ටික තැම්පත් කරලා පිරිසිදු පැන් ටිකක් ඒ මල් වලට ඉහලා මේ මල් ටික පූජා කරගන්නට ලෝවේ ලෝතුරාමගේ බුදුරජාණන් වහන්සේට මේ සීල මල් පූජා වේවා. අපහට කළ මේ උතුම් සත්ක්‍රියාවට උපහාරයක් වේවා. අනේ මටත් ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේම අවබෝධ කරගන්නට ලැබේවා කියලා මල් වට්ටියක් හරියට සකස් කරලා පූජා කරගන්න. ඒකේ කුසලයේ මහත්ඵලයි මහානිසංසයි පුදුම කුසල සම්පත්තියෙන් රැස් වෙනවා. ඒ වගේම පහනක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පත්තු කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන අවම ක්‍රියාව දවසකට උදේ හෝ දවල් හෝ හවස හෝ පිළිවෙලකට කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ ලස්සනට සජ්ජායනා කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ ගුණස්කන්ධය පුළුවන් විදිහකට මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන කෙනා කවදාවත් නරක සීනයක් දකින්නේ නැහැ. අඳගොළු බිහිරි වෙලා ඉපදෙන්නේ නැහැ. අනන්තවත් සැප සම්පත් ලබන ජීවිත ලබනවා. ඒ තරම් බුදු කෙනෙක් හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. බලන්න මගේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දැන් වසර කීයක් ගත වෙලාද? තාමත් මිල කරන්න බැරි තරමට දවසට බුද්ධ පූජාවන් කොච්චර පූජා කරනවද? කොච්චර දිනෝ 1000ක් බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කරනවද? ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ සසරේ පුරුපු පාරමිතා බල දුන්න දානේ අනුසස් රැකපු සීලේ අනුසස් කරපු වීරිය අනුසස් තාමත් මේ ලෝතුන් ලෝකේම වැජබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කළ ගුණ සැලකීමක් අපි පුරුදු කරනකොට ওই විදිහට හරියට කරගෙන ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරලා භාග්‍යවතුන් වහන්සේ ගාව ඒ පුංචි බුදු කුටිය ගාව බිම ඉඳගෙන ගෞරවයෙන් ඇස් දෙක පියාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ටිකක් මෙනෙහි කරලා අපිට පුළුවන් අපේ ජීවිතය හදාගන්න. කියන්නම් වාලි වටපිට බල කලබලයෙන් අපිරිසිදුව කියන දෙයට වඩා නිසල්මනේ නිහඬව ඉඳගෙන දෙනෙත් පියාගෙන ලස්සන්ට තමන්ට පුළුවන් ආකාරයෙන් ඒ බුදු ගුණයක් සජ්ජායනා කරනකොට ආහන කෙනෙක්ගේ පවා හිත සැනසෙනවා. ඒ නිසා මේ බුදු ගුණ වඩන එක තරම් තමන්ගේ ජීවිතයට ආලෝකයක් තවත් නැහැ. තමන්ට පුළුවන් ආකාරයෙන් තමන්ගේ බුද්ධ උපස්ථාන ටික කරගෙන ධර්මයට ගෞරවයෙන් දවසට එක ධර්ම දේශනාවක් හරි බිම ඉඳගෙන තියෙන වැඩ පොඩ්ඩකට මොහොතකට පැයකට පැය භාගයකට පොඩ්ඩක් එහෙ කරගෙන මනාකොට ධර්ම ගෞරවයෙන් බණ චුට්ටක් අහලා තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න. මොකද අපිට යන්න තියෙන දුක්ඛිත සංසාර ගමන. මේ ජීවිතේ දරුවෝ බිරිඳ සැමියා ඥාතියෝ දෙමෝපියෝ දේපොළ උගත්කම් මොනවා තියාගෙන හිටියත් ලොකුකමින් හිටියත්
අනිත් අයට වද දෙදී හිටියත් කොහොම හිටියත් අපිට යන්න තියෙන්නේ සංසාර ගමනක. ඒ යන ගමනේ අපිට ඔය හිතාගෙන ඉන්න කිසිම කෙනෙකුගේ උපකාරයක් ලැබෙන්නේ නැහැ. ඔය කිසිම කෙනෙකුගේ පිහිටක් ලැබෙන්නේ නැහැ. මරණ මොහොතේ දෙමව්පියෝ සිහි කරගත්තොත් යන්න වෙන්නේ පෙරේත ලෝකෙට. ඥාතියෝ දරුවෝ දේපොළ සිහි කරගත්තොත් යන්න වෙන්නේ සතර අපායෙන් එකකට. එහෙමනම් තමන්ගේ අවසාන මොහොතේ මරණ මොහොතේ තමන්ගේ ගමන තමන්ගේ ඊළඟ භවයේ මේ අපිට කියා දෙනවා නම් හතර අපායට වැටෙන විදිහට වැඩපිළිවෙලක් වෙනවා නම් අපේ මේ අල්ලගෙන ඉන්න මේ පංචකාමයේ ඇති ඵලයේ කොමක්ද? හැබැයි පින්වතුනි මරණ මොහොතේ මට බුදු ගුණ සිහි වේවා. ආන්න බුදු ගුණයක් සිහි වුණොත් මරණ මොහොතේ, ධම් ගුණයක් සිහි වුණොත් මරණ මොහොතේ, උත්තරීතර මහා සංඝරත්නයේ ගුණයක් සිහි වුණොත් මරණ මොහොතේ, ඒ කෙනා නම් සතර අපායට වැටෙන්නේ. ඒ නිසා අපි බලන්නට ඕනේ අපේ මරණ මංචකයේ බුදු ගුණ වලින් පිරී ඉතිරෙන වැඩ පිළිවෙලක් හදාගන්න. ඒ තමයි නිතර බුද්ධානුස්සතිය වඩන්නට ඕනේ. ඒ ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කරගන්න හොඳට කටපාඩම් කරගෙන නැත්තම් පොතක් පතකින් හරි බලාගෙන ඊටාම මිහිරි හඬින් සජ්ජායනා කරන්න. මෙන්න මේ විදිහට පුරුදු වෙන්න. බුදු ගුණ සිහි කරනකොට හිතේ තියෙන දුක් කරදර දිය වෙලා යනවා. බුදු ගුණ සිහි කරනකොට ජීවිතයේ තියෙන කරදර සුන් වෙලා යනවා. බුදු ගුණ සිහි කරනකොට තමන්ගේ ජීවිතේ පරලොව ජීවිතේ අයහපත වෙනසිලා යනවා. එච්චර සාන්තියක් වෙන මේ බුදු ගුණයක් අපිට මිහිරට කාලයක් අරගෙන සජ්ජායනා කරගන්න පුළුවන් වාසනාවක් උදා වුණොත් ඇත්තටම උදා වෙලා තින්නේ ඒ කෙනාගේ මුළු සංසාරෙටම වාසනාවක්. ඒ නිසා පුළුවන් විදිහකට මේ බුදු ගුණ සිහි කරන්න. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කළසේක විතරාගී වූසේක විතදෝසී වූසේක විතමෝහී වූසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක. ඔන්න ඔය විදිහට තමන්ට පුළුවන් හැම මොහොතකම බුදු ගුණයක් සජ්ජායනා කරලා තමන්ගේ ජීවිතයට කුසල් රැස් කරගන්න. මේ දේ කරන්න මිල මුදලක් වැය වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයට හානියක් නැහැ. තමන්ගේ දේවල් නැති වෙන්නේ නැහැ. එහෙනම් මෙතනට ඕන වෙන්නේ සද්ධාව. ඒ වගේම තමයි සංසාර දුක අවබෝධ කර ගැනීම. ඒ හින්දා ඒ ලෝතර බුදුරජාණන් වහන්සේට කරන පූජාව හරියට මනාකොට කරගෙන තමන්ගේ ජීවිතය ආලෝකමත් කර ගැනීම තමයි
බුද්ධිමත් මිනිසාගේ පරම ලාභය. ඉතින් ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේව දිවි හිමි කොට සරණ යන්න බලන්න ඕනේ. ගොඩාක් අයගේ සරණ කැඩිලා, තිසරණේ කැඩිලා. ඒ මොකද ලාභ ලෝභ අපේක්ෂාවෙන් තණ්හාවෙන් දුවන ලෝකයා ඒවල දෙයක් ලැබෙනවා නම් ඒ දේවල් බැඳ ගන්නවා. ඒ දේවල් අල්ල ගන්නවා. ඒ දේවල් පස්සේ හඹාගෙන යනවා. මේක සම්මා දිට්ඨිකද, මේක මිත්‍යා දෘෂ්ටිකද, මේක යහපත් දෙයක්ද, මේක අයහපත් දෙයක්ද, මේකෙන් මට වෙන විපාකෙ කුමක්ද කියලාවත් හොයන්නේ නැතුව ඒ ආසාවේ තරමට පොදි බඳ ගන්න දුවන ලෝකේ හැමෝම තිසරණේ කඩාගෙන හැමෝටම ඊළඟ භවය හෙල්ලිලා හැමෝගේ ඊළඟ භව කතාව සතර අපායේ. නැකත් කේන්දර, යන්ත්‍ර මන්ත්‍ර, දේවාල මේ හැම දෙයක්ම මේ ලෝකේ තියෙනවා තමයි. ඒ දේවල් තියෙනවා කියලා ඒ දේවල් වැළඳ ගැනීමෙන්ම තමන්ගේ භව ගමන, තමන්ගේ ආත්මය පාවදිය යුතු නැහැ. තමන්ට ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. ඒ ලෝකේ ලෝතර බුදුරජාණන් වහන්සේ ගැන පරම අදිෂ්ඨානයෙන්ම විශ්වාස කළ යුතුයි. අනිත් ආගම් ගත්තොත් ඒ සියලු ආගම් වල ශ්‍රාවකයෝ තමන්ගේ ආගම දැඩි ලෙස විශ්වාස කරගෙන ඒ ආගමට අනුව ඒ ධර්මානුකූලව ඒ අයගේ ගමනේ යනවා. හොඳ හෝ නරක. අපේ බෞද්ධයි කියන ජනතාව තමයි මේ හැම දෙයක්ම වැළඳ ගන්නට අද ඕනකම වෙලා තියෙන්නේ. උනන්දු වෙලා ඉන්නේ. මෝහයටපත් වෙලා ඉන්නේ. ඉතින් අපි මේක තේරුම් අරගෙන අපේ භව ගමන සාර්ථක කරගන්නට අපේ ජීවිතේ පුළුවන් තරම් දැහැමි කරගන්නට මේ බුදුරජාණන් වහන්සේ ගැනම අවබෝධ කරගන්න ඕනේ. අපි යන්ත්‍ර දැම්ම කියලා නැගත් කේන්දර බලලා අපි හැමදේම නැකතට කළා කියලා අපි ලෙඩ වෙන්නේ නැතුව ඉන්නේ. අපි මැරෙන්නේ නැතුව ඉන්නේ නේ. අපිට දුක් වෙන්නේ නැතුව ඉන්නේ නේ. අපිට මේ හැම දෙයකින්ම විපාක විඳින්න වෙනවා. එහෙමනම් අපි ලෝතර බුදුරජාණන් වහන්සේව අදහාගෙන ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය අදහාගෙන ඒ ධර්මයේ දේශනා කරන අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිති මහා සංඝරත්නය අදහාගෙන මුළු තිසරණේම ජීවිතය කියලා හිතාගෙන තිසරණයට දිවි පුදා තිසරණේ විශ්වාස කරමින් තිසරණය කියලා දෙන මාර්ගයේ ගමන් කිරීම තමයි සැබෑ ශ්‍රාවකයෙක්ගේ ගමන. අම්මා නිසාවත් තාත්තා නිසාවත් ඥාතියෝ නිසාවත් දේපොළ නිසාවත් දරුවෝ නිසාවත් අබුසැමියන් නිසාවත් බොරුවක් කියන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ගියත් පරම අධිෂ්ඨානයක් අරගෙන මගේ තිසරණේ මම දිවි හිමි කොට රැක ගන්නවා කියලා සිතේ අධිෂ්ඨානයක් බලපවත්වාගෙන තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම අනිත්‍යතාවය මෙනෙහි කරමින් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ලෝකෙන් අපිට සතුටක් බලාපොරොත්තු වෙන්න බෑ. යම් දෙයක් ඇති වෙනවා, ඒ ඇති වෙච්ච දේ පොඩි කාලයක් පවතිනවා. පැවතුන දේ නැති වෙලා බංගස්ථාන වෙලාම යනවා. ඕක තමයි මේ ලෝක ධර්මතාවය. ඒකයි කියන්නේ අනිත්‍යයි කියලා. කිසිම දෙයක් අපිට අපේ වසඟේ පවත්වන්න බෑ. Tamanට ඕන විදිහට කිසිම කෙනෙක් බලපවත්වන්න බෑ. Tamanට ඕන විදිහට තමන්ගේ ශරීරය බලපවත්වන්න බෑ. Tamanට ඕන විදිහට සමාජය බලපවත්වන්න බෑ. ඒක තමයි අනිත්‍යතාවය. අපේ වසඟේ කිසිම දෙයක් පවත්වන්න බැයි නම් අපිට ඕන විදිහට මේ කිසිම දෙයක් තියාගන්න බැයි නම් උදේ හවා පුදුමාකාර ආදරයකින් පරිස්සම් කරගන්න මේ කුණු කයත් පොළොවට දිය වෙලා පස් වෙලා ජරා ජීර්ණ වෙලා යනවනම් කුමක්ද අපි මේ මගේ කියලා අල්ලගෙන ඉන්නේ? මම මගේ කියලා මගේ ආත්මය කියලා කුමක්ද මේ අල්ලගෙන ඉන්නේ? මගේ දෙමව්පිය සහෝදර ඥාතිය ඔබ කියලා මොකද්ද මේ අල්ලගෙන ඉන්නේ? එහෙනම් මේ සියලු සංස්කාරය අනිත්‍ය නම් අනිත්‍ය නිසා නැති වෙලා යන නිසා දුකයි නම් දුක නිසා මගේ අම්මා කියලා ගන්න බෑ නම් අපි තවත් ඒ මැත්තේ නැහිනවට වැඩිය හොඳයි. අපේ දෙයක් අපි බලාගන්න එක. එහෙම වුණා කියලා මේ හැමදේම අතහරින්න කියනෝ නෙවෙයි. යුතුයකම් ඉෂ්ට කරමින් යථාර්ථයේ තේරුම් ගන්නට මේ සියලු දේ නැසෙන සුළුයි.
මේ සියලු දේ කොතනක හෝ කොයි මොහොතක හෝ මං කැමති වුණත් නැතත් මට අතහැරදා යන්නට වෙනවා. මට අතහැරලා යනවා වගේම මගෙන් අතහැරලා ඒ සියලු දේ ඈත් වෙනවා කියලා පරම චේතනාව හිතේ තියාගන්නවා නම් මේ කිසිම දෙයකට ඕනෑවට වැඩි ඇලිලා විලිලා ගිලිලා යට වෙලා හතර පායට වැටෙන්නේ නැහැ. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ ධර්මය හොඳට මෙනෙහි කරගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේට මලක් පහනක් හරියට පූජා කරගෙන දානයක් මානයක් හරියට පූජා කරගෙන බෞද්ධ වශයෙන් තිසරණයේ දෙවි හිමිකොට සරණ ගිහිල්ලා අපි ඒ කටයුතු කරගත්තොත් මෙලවත් පරලොවත් යහපත් වෙයි. එහෙම නැත්නම් මේ ලෝකේ කෝටි 900ක් 850ක් විතර ජීවත් වෙලා ඒ ඔක්කොටම වෙන දේ අපිටත් වෙයි. ඒ ඔක්කොම වැටෙන තැනට අපිත් වැටෙයි. ආපහු ඉපදෙයි. ආය දුක් විඳි. ඔහොම මේ භව ගමන කෙලවරක් නැති ගමන හැමදාම කැරකි ඉන්න වෙයි. එහෙමනම් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව අපි අපේ ජීවිතය හදාගෙන අපි අපේ තිසරණේ රැකගෙන අපි අපේ ශාසනය ආරක්ෂා කරගෙන අපි අපේ භව ගමන නිමා වෙන තැනකට වැඩ කරගන්න කෙනාට බුද්ධිමතා කියලා කියනවා. ප්‍රඥාවන්තයා කියලා කියනවා. යථාර්ථය අවබෝධ කරගත්ත කෙනා කියලා කියනවා. ඒ නිසා පින්වතුනි අපි මේ බුදු සසුනේ පිළිවෙත් පුරනවා කියන්නේ ඔන්න ඕක. එහෙම නැතුව අපි කරන්නම් වාලි යන්නම් වාලි රැලි වලට අහු වෙලා රැලි පස්සේ දුවගෙන ගිහිල්ලා අවසානයේ ওই කොයි රැල්ලත් මහ මුහුදටම තමයි යන්නේ. අපි මොන දේ කළත් මොන රැල්ලේ දිව්වත් අපි කැරකෙන්නේ එකම ලෝකයක් වටේ. ඇති වෙමින් පවතමින් පොඩි මොහොතක් පැවතමින් අනිත්‍ය වෙලා සුන්නත් දෝලි වෙලා යන ලෝකෙක. ඒ නිසා ඒ විදිහට මෙනෙහි කරගෙන උදේ හවා පැය 24ම මේ කය පෝෂණය කර කයට සැපදිදී නව දුරකින් අසෝචි වැగిරෙන මහ පොළොවට පස් වෙලා යන දුර්ගන්ධය හමුන මේ කුණු කයක් තියාගෙන අපි කුමට උදන් අනනවද? අපිට කොච්චර ආදරය කරන මිනිස්සු හිටියත් අපේ මරණින් පස්සේ අපේ දතක් ගලවලා දුන්නොත් ඒ අයට ගෙදර තියාගන්න කියලා අපි මරණ මොහොතේ ඇඳගෙන හිටපු ඇඳුම දුන්නොත් ඇඳට එලා ගන්නට කියලා අපි මරණ මොහොතේ මැරිච්ච ඇඳේ කාට හරි නිදා ගන්නට කිව්වොත් කොච්චර ආදරය කරත් ඒ සියලු දේ අපින් බැහැර කරනවා. තමන්ගේ තාත්තා, තමන්ගේ අම්මා, තමන්ගේ සහෝදරේ, දරුවෙක්, බිරිඳ, සැමියා ලෙඩ ඇඳක ඉඳලා ඒ ඇඳේම මැරුණොත් ඒ ඇඳ එළියට දාලා පුච්චලා දාන ලෝකෙක කුමටද අපි මේවට ඇලිලා? මේ ශරීරය ඇතුලේ මේ හුස්ම ටික රැඳෙනකම් කකුල් දෙකෙන් එහෙට මෙහෙට ඇවිදිනකම් කටින් කතා කරනකම් අන් අය කියන දේ ඇහෙනකම් අපිත් එක්ක මිනිස්සු ඉඳී. ඒ සියලු දේම අක්‍රිය වෙච්ච මොහොතේ ඒ අක්‍රිය වෙච්ච තැනවත් ඒ අය අපිව ඒ අක්‍රිය වුණ තැනවත් ඒ අය පරිහරණය කරන්න අකමැති බවයි පෙනී යන්නේ. ඒ නිසා එවැනි විහිළුවක් එවැනි සිහිනයකට හසු වෙච්ච අපි පුංචි කාලයකට මේ අවුරුදු 60 70කට පුංචිම ආයුෂ ප්‍රමාණයක් තියෙන පිරිහිච්ච යුගයක පිරිහිච්ච සමාජයක වෙනසිච්ච හිත් තියෙන ලෝකයකට ඇවිල්ලා ඉපදුනා. දවසින් දවස පිරිහෙනවා මිසක් රටේ මහතැන ඉඳලා පොඩි තැන දක්වාම පිරිහීම මිසක් අධර්මයේ මිසක් වෙන දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ යුගයේ. එහෙම වුණා කියලා ඒ තැන් වලට දේශ කරලා ඇති වැඩක් නැහැ. ඒ තැන් වලට වෛර කරලා ඇති වැඩක් නැහැ. ඒ තැන් විවේචනය කරලා වැඩකුත් නැහැ. විවේචනය කරගන්න ඕනේ තමන්වයි. මේ දේවල් දකින්න අහන්න බලන්න ඉපදීම කුමක් සඳහාද? මේ හැම දෙයක්ම අපිට මේ හැම දුකක්ම විඳින්න වෙන්නේ ඉපදුණු නිසා. එහෙනම් මේ ඉපදීම නැති කරගන්න කුමක්ද මා කළ යුත්තේ කියලා අන්න ඒ දේ ගැන හොයා බලාගත්තොත් නැවත මේ වගේ පිරිහිච්ච සමාජවල ඉපදිලා අසාධාරණ ලෝකයකට ඇවිල්ලා අපි දුක් විඳින්න ඕනේ නැහැ. ඒ නිසා අපි හැමදෙනාම පුරුදු වෙන්න ඕනේ ඒ ලෝවේ ලෝතුරාමගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සීසත් ධර්මයේ හොඳින් මනාකොට ශ්‍රවණය කරමින් ඒ මහා සංඝරත්නය වෙනුවෙන් කටයුතු කරගනිමින්
අපි මේ තිසරණේ දිවි හිමි කොට සරණ යන්න ඕනේ. දිවි හිමි කොට සරණ යනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මගම හරියට ගමන් කරන කෙනා. අම්මා නිසාවත් තාත්තා නිසාවත් මතකනේ අර අම්මට අසනීපයක් වෙලා අම්මව බේරගන්න හාමස් උයලා දුන්නොත් අම්මට බෙහෙත් කරොත් ඒ හාමස් උයලා දෙන වෑංජනේ අම්මා අනුභව කළොත් ඒ අම්මා බේරෙනවා කිව්වා. අයියා කොහොම හරි හාවෙක් අල්ලගෙන ඇවිල්ලා මල්ලිට දුන්නා. මල්ලි මේ හාව මරලා ඉක්මනින් උයලා අම්මට කන්න දෙන්න අම්මව බේරගන්න පුළුවන් කියලා. අන්නේ මොහොතේ තමයි මල්ලි මෙහෙම හිතුවේ. මගේ අම්මා නිසාවත් මම මේ අහිංසක සතාව මරන්නේ. අනේ මගේ අහිංසක හාව නුඹගේ වාසස්ථානයේ තමයි නුඹගේ මේ නිජ බිම තමයි මේ වනාන්තරේ මේ කැලේ. අනේ මගේ අහිංසක හාව නුඹ මේ කැලේටම යන්න. කැලේට ගිහිල්ලා නුඹ සුවසේ ජීවත් වෙන්න. නුඹ වගේ අහිංසක සතෙක් මං අම්මා වෙනුවෙන්වත් මරන්නේ මේ හාව අද්දකින් අතහැරලා මේ වනයේට ඊටාම සන්තෝෂෙන් ජීවිත දාන ලැබිලා කැලේට රිංගනකොට තමන්ගේ මව්තුමිය ඇඳෙන්න නැගිට්ටා. අන්න ඒකයි කියන්නේ දිවි හිමි කොට සරණ යන්න. දෙමව්පියෝ නිසාවත් යාළුවෙක් නිසාවත් බිරිඳ සැමියා නිසාවත් දරුවෝ නිසාවත් ඔබත් ඒ විදිහට හිත හදාගන්න බලන්න. දරුවෝ අද බලන්න දෙමව්පියෝ මොන තරම් දරුවෝ නිසා පව් කරගන්නවද? දරුවන්ට බත් කවන්න කොච්චර බොරු කියනවද? දරුවන්ගේ අධ්‍යාපනය නිසා කොච්චර බොරු කියනවද? මේ මිනිස්සුන්ගේ පිරිහීම මිසක් දියුණුවක් ළඟට එන්නේ නැහැ. ඒ නිසා දිවි හිමි කොට තිසරණ සරණ යනවා කියන්නේ තමන්ට බොරු කියන්න දෙන අවස්ථාවේ බොරු නොකිය ඉඳීමයි. සත්ව ඝාතනය කරන්න එන අවස්ථාවේ සතුන් ඝාතනය නොකර සිටීමයි. කෙනෙකුට බයින් දෙන අවස්ථාවේ පුළුවන් විදිහකට ඉවසා දරාගෙන අසාධාරණයක් තමයි තමන්ට අසාධාරණයක් වෙද්දී උනත් යම් මට්ටමකින් හරි ඒක ඉවසා ගන්න එක තමයි. එහෙමනම් ඒ දිවි හිමි කොට බුදුන් සරණ යන කෙනාට මේ ජීවිතේ යම් පාඩුවක් වෙන්න පුළුවන්. සමහර විට තමන්ගේ දෙයක් කෙනෙක් කඩා වඩා ගන්නවා. තමන්ට ඒක පේනවා. ඒක අසාධාරණයක් කියලා දැනෙනවා. දැනුණොත් පින්වතුනි නිහඬ වුණොත් මේ ජීවිතයේ අසාධාරණේ පුංචි කාලෙකදී නිමා වෙලා කර්මයට කාලයට බාර දුන්නොත් ඒ කෙනාට කර්මයේ විසින් කාලයේ විසින් විපාක ළඟා කරලා දෙයි. අපි දී යුතු නැහැ. හැබැයි ඒකෙදී ඉවසුවොත් ඔබ මුළු සංසාරෙම දිනුවා. ඔබ මුළු සංසාරෙම ඉවසුවා. එයාට ඉස්සෙල්ලා හතර පාට වැටෙන්න තිබ්බ මග වහගත්තා. ඒ නිසා හේකට උපමාවක් වශයෙන් ගන්න ලෝවේ ලෝතුරා මගේ බුදුරජාණන් වහන්සේ පෙරුමන් පුරන අවදියේ දේවදත්තරයන් වහන්සේ එයාගේම වරදින් එයාම කරපු වැරද්දෙන් තණ්හාව නිසා රාගය නිසා දේශය නිසා එයාම වෛරය අරගෙන එයාම වෛරය ප්‍රාර්ථනා කරගෙන එයාම සංසාරය ඇවිල්ලා පරිගත්තා. නමුත් ලෝවේ ලෝතුරා මගේ බුදුරජාණන් වහන්සේ ඉවසුව නිසා උතුම් සම්බුද්ධත්වයට පත් වෙලා සම්බුද්ධ ශාසනයක් පිහිටවලා මේ මොහොතේ පිරිනුවම් පාලා නිවි සැනසුණා. නමුත් තාමත් දේවදත්තරයන් වහන්සේ අවීජ මහනිරේ අනන්තවත් දුක් විඳිනවා. එහෙනම් තව කෙනෙක් කරන වැරද්ද නිසා තව කෙනෙක්ගේ වැරද්දක් නිසා තමන් ජීවිතේ වරද්ද ගත්තොත් තව කෙනෙක් කරන වැරද්දක් නිසා තමන්ගේ සංසාර ගමනම වරද්ද ගත්තොත් තමන්ටමයි ඒක විපාක විඳින්න වෙන්නේ. ඒ නිසා ඒක උපේක්ෂාවෙන් බලලා ඉවසීමෙන් බලලා හැබැයි අපිට ඒක කරන්න හරි අමාරුයි. අසාධාරණයක් වෙන මොහොතේ අපිට නැගී සිටින්නමයි හිතෙන්නේ. හිත පුරුදු ඒකටමයි. අසාධාරණකම් කරද්දී බයින්න ගහන්නමයි හිතෙන්නේ. එක ටික කරන්නමයි හිතෙන්නේ. ඒක හිතේ ස්වභාවය. ඒක ලෝකේම ධර්මතාවයක්. ඒක ලෝක ධර්මතාවයක්. නමුත් අපි ඉවසන එක ඊට එහා ගියපු ධර්මතාවයක්. එහෙමනම් අසාධාරණේ පෙනිපෙනි ඉවසීමයි නියම ඉවසීම. අසාධාරණේ පෙනිපෙනි ඒකට අකටයුතුකම් කරලා එකට එක කරලා ඉවසුවට වැඩක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඒක තමයි ධර්මය. ඒ නිසා අපි මේ විදිහට කටයුතු කරගන්නවා වගේම අපිට මේ ජීවිතේ බත් වේලක් දෙනවා නම් ඒ වගේම ඇඳුමක් පැළඳුමක් දෙනවා නම් ඉන්න තැනක් දෙනවා නම් බෙහෙත් ටිකක් දෙනවා නම් ඔය සිව්පසය දෙන්න තියෙන උතුම්ම කෙනා තමයි චීවරයක් දරාගත්ත උතුම් මහා සංඝරත්නය. හැබැයි
අද සමාජෙත් එක්ක මං කිව්වා වගේ අපිට දකින්න ලැබෙන දර්ශන, අහන්න ලැබෙන දේවල් ඒවා පසෙකලා. Tamanට සැනසීමක් උදා වෙන්නේ චීවරයක් දරාගත්ත උත්තමයෙකුට බත් හැන්දක් පූජා කිරීම නම් අංක 1. අපි ඒ දේ කළාම හරි. අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට ඇති මහා සංඝරත්නයට මේ දානි හැන්ද පූජා වේවා. මේ පැන්ඩෝල් පෙත්ත පූජා වේවා. මේ සිවුරකට මේ රෙදි කෑල්ල මට දෙන්න පුළුවන් මෙච්චරයි මේක පූජා වේවා. මට පුළුවන් උළු කැට දෙකක් අරන් දෙන්න ඒක පූජා වේවා. එහෙමනම් ඒ ටික පූජා කළේ කාටද? ඔබ පූජා කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ධර්ම භාණ්ඩාගාරික වුණු ආනන්ද මහරහතන් වහන්සේට. දිවස්ලාභීන් අතර අග්‍රස්ථානයේ දළු මහරහතන් වහන්සේට. අගසව් දෙනමින් මුගලන් මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේට. දූතාංගධාරී අතර අග්‍රස්ථානයේ දළු මහරහතන් වහන්සේ වුණු ඒ උතුම් කාශ්‍යප මහරහතන් වහන්සේට. එහෙනම් මේ උතුම් මහරහතන් වහන්සේලාටයි ඔබ මේ ජීවිතේ, මේ සමාජයේ මේ පැන්ඩෝල් දෙක පූජා කරන්නේ. මේ ගිනි පෙට්ටිය පූජා කරන්නේ. මේ සිවුරකට රෙද්දක් පූජා කරන්නේ. මේ උළු කැටයක් දෙකක් පූජා කරගන්නේ. මේ සම්බෝල චුට්ටක් හදලා බත් චුට්ටක් පූජා කරගන්නේ. මේ පසඟ පිටුවා වඳින්නේ උත්තරීතර උතුම් මහරහතන් වහන්සේලාට මිසක් මේ යුගයේ ඉන්න, මේ කාලේ ඉන්න, මේ වර්තමානයේ ඉන්න කෙනෙකුට නෙවෙයි. එහෙමනම් ඒකෙනත් ඒ වර්තමාන ජීවත් වෙන සත්පුරුෂයන්න් වහන්සේලා මහා සංඝරෝණ තමයි අර සියලු මහා සංඝයාව නියෝජනය කරන්නේ. එතකොට මේ වර්තමානයේ ඉන්නේ උතුම් කෙනත් අතීත හිටපු උත්තමියොත් සියල්ලම වැඳ නමස්කාර කළා වෙනවා ඔබ ශ්‍රද්ධාවෙන් කරනකොට. එහෙමනම් දුර තියෙන දෙයට වැඩිය ළඟ තියෙන දේද වටින්නේ, ළඟ තියෙන දෙයට වැඩිය දුර තියෙන දේද වටින්නේ කිය විමසනවට වඩා ඔබට ලද අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගැනීම තමයි ධර්මයට අනුව ගොඩාක්ම බුද්ධිමත් වෙන්නේ. එහෙමනම් මේ කාලේ මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තිසරණේ දිවිහිමි කොට ඔය ආකාරයෙන් දන්න ආකාරයෙන් අපි පිළිවෙත් පුරා ගත්තොත් ඒකේ දිනුම් කනුව තියෙන්නේ අපිටමයි. හිතන්න පින්වතුනි, මේ ජීවිතේ අපි ධර්මයක හැසිරෙන්නේ නැතුව, පිනක් දහමක් කරන්නේ නැතුව ඉඳලා අපිට ඊළඟ ජීවිතේ අතක් පයක් නැතුව ඉපදෙන්න වුණොත්, අත් දෙකයි කකුල් දෙකයි නැතුව ඉපදෙන්න වුණොත්, ඇස් දෙක අන්ධ වෙලා ඉපදෙන්න වුණොත්, කන් දෙක ඇහෙන්නේ නැතුව ඉපදෙන්න වුණොත් අපි මොන තරම් දුකක් විඳින්න වෙයිද? මොන තරම් දුක්ඛිත ජීවිතයක් ගත කරන්න වෙයිද? ඇස් දෙක පේන්නේ නැතුව මිනිස්සෙක් ඉපදුනොත් ඒ මිනිස්සයා මොන තරම් අසරණද? ඒ මිනිස්සයාට කී දහහක් කරදර කරයිද? ඇස් දෙක පේන්නේ නැහැ, කවුද මට මේ බයින්නේ, කවුද මට මේ කරදර කරන්නේ කියලා එයා දන්නේ නැහැ. එහෙමනම් ඇස් දෙකක් නැති ජීවිතේ ඇති වැඩක් නැහැ. ඇවිද ගන්න බැරි ජීවිතයේ ඇති පළක් නැහැ. අත් දෙක නැති ජීවිතයේ ඇති පළක් නැහැ. අසරණයි. ඒ අසරණ සත්වයෙක් වෙලා ඉපදෙනවට වැඩිය හොඳයි නොඉපදෙන්න එක. එහෙමනම් ඒක අපි හිතුවට ඉපදෙන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලා කිව්වට ඒක එහෙම වෙන්නේ නැහැ. ඒකේ තියෙන වැඩපිළිවෙල ඒ තමයි සම්බුද්ධ ශාසනය පුරාවටම තියෙන්නේ. එහෙනම් ඉපදීම නැති කරන්න නම් අපි මරණය මරන්න ඕනේ. මරණය මරුවා නම් ආයි ඉපදීමක් නැහැ. ඉපදීම නැති කරන්න හැදුවොත් අපි තවත් මැරෙන එක විතරයි වෙන්නේ. එහෙමනම් අපි මේ ඇති වෙච්ච දේ නැති වෙලා යනකම් පුංචි කාලයක් මනුස්ස ජීවිතය කියන්නේ දරුවෙක් කුසට ආවා. ඒ ආවා කියන්නේ දෙයක් ඇති වුණා. අන්න ඇති වුණ අවස්ථාව තමයි ගර්භාෂයට දරුවෙක් ඉපදෙන්න ආපු එක. දැන් මේ දරුවා අවුරුදු 60ක් විතරම පවතිනවා. දැන් මේ දරුවා බඩට ආපු දවසේ ඉඳලා යාගේ පරමායුෂ අවුරුදු 70යි නම් අවුරුදු 70ක් පවතිනවා. ඒ අවුරුදු 70 පැවතිලා කැමති වුණත් නැතත් අනිත්‍ය වෙලා යනවා. මරණයටපත් වෙලා අළු වෙලා යනවා. එහෙම නැත්නම් පොළොවට පස් වෙලා යනවා. මේ චුට්ට ඉන්නකම් අපි මොන්න තරම් අකුසල් කන්දරාවක් කර ගන්නවද? තමන්ගේ තිසරණේ කඩා ගන්නවද? තමන් කොච්චර පව් කර ගන්නවද? ආන්න ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ. ඇති වෙච්ච දේ පුංචි මොහොතක් පවතිනවා. ඒ පුංචි මොහොතක් පැවතුන දේ නැති වෙලාම යනවා. එතකන් ඉවසගත්තොත් අපිට දැන් වේදනාවක් ගත්තත් එහෙමයි. වේදනාව ගොඩාක් කල් එකම විදිහට පවතින්නේ නැහැ. ඒ ඔළුවේ අමාරුවක් ආවොත්, කකුලේ අමාරුවක් ආවොත් ඒක සුළු කාලයක් පවතිනවා. පැවතුනා වගේ මේක නැති වෙලා යනවා. ඒ දේ කරගෙන ඒක ඉවසා දරා ගන්න බැරි අපි තව ලෙඩ රෝග කන්දරාවක් ජීවිතයට ඇතුළත් කර ගන්නවා. ඒ නිසා පින්වත්නි, පින්වත් දරුවනි, මේක හොඳින් හිතට ගන්න.
අපි අපේ බුදුරජාණන් වහන්සේ පණමින් රැකගමු. අපි අපේ ධර්ම රත්නයේ පණ වගේ රැකගමු. අපි අපේ මහා සංඝ රත්නයේ පණ වගේ රැකගමු. මේ තිසරණේ පණ වගේ රැකගෙන තමන්ගේ පණ ටිකත් රැකගෙන මේ සංසාර භව කතරෙන් කෙලවර අජරාමර නිවනින් සැනසෙන මාර්ගයම එලිපෙහෙලි කරගන්න බුද්ධිමත් ජීවිත වශයෙන් අපි මේ ගමන ආරම්භ කරගන්නට ඕනේ. ඉතින් ඒකට පිටුවහලක් වෙයි මේ ධර්ම දේශනේ, මේ ධර්ම සාකච්ඡාව. ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාවෙන් අපි ඉගෙන ගත්ත දේ අපේ ජීවිතේට ලං කරගෙන මෙලොව පරලොව ජීවිතය යහපත් කරගෙන අන් අයටත් උදව් උපකාර කරමින් ඉවසන්න ඕන තැන ඉවසගෙන බොරු කියන්න ඕන තැන බොරු නොකිය සත්තු මරන්න ඕන තැන සත්තු නොමර වැරදි කාම සේවනයේ යෙදෙන්න අවස්ථාව යෙදුන තැන ඒ දේ නොකර මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න අවස්ථාවක් යෙදෙද්දී ඒක නොකර අපි මේ ටික නොකර ශික්ෂාපද ටික ශක්තිමත් කරගෙන ප්‍රඥාව මෝදු කරගෙන මේ ඉපදෙන මරණ භව ගමන සදාකාලිකවම නිමා කරන ඒ අජරාමර නිවනින් සැනසෙන්නට ඔබ අප හැමදෙනාටම වාසනාව උදා වේවා. මේ ධර්ම දේශනේ කුසලානුභාවයත් අපිට ඒකාන්තයෙන් උපකාර වේවා කියලා සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත සියලු කුසල ධර්මයන් තුන් ලෝක වාසී හැමදෙනාට දෙවියන් බඹුන් ඇතුළු භූමාට දෙවිවරු ඉෂ්ට දේවතාවුන් වහන්සේලා නාලෝ නාපිරිස ඇතුළු භූමාට දෙවිවරු ඇතුළු හැමදෙනාටම අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය හැමදෙනාටම අනුමෝදන් වේවා. අපට මේ ධර්මයේ කියා දෙන ඒ උතුම් මහා සංඝරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබගේත් මගේත් දෙමව්පිය සහෝදර ඥාති බන්දු හතුරු මිතුරු කොයි කාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාටම සැනසීමක් උදා වේවා. අවසන අපි ඔබ හැමදෙනාටම මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට වාසනාව උදා වේවා. තුනුරුවනේ ආශිර්වාදයේ රැකවරණය නොඅඩුව ලැබේවා කියලා අපි හැමදෙනාම අධිෂ්ඨාන කරගමු. සාදු සාදු සාදු.